ආයිබෝවන් කළ පිළිගන්නවා හැම දෙනාම කම්බයින් මැත් YouTube channel එකට. කලින් වීඩියෝ එකේදී අපි අවකලනය හා සීමාව අතර තියෙන සම්බන්ධතාවය මොන වගේද කියලා ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේම මම මේ වීඩියෝ එක අවසානයේදී ඔයාලට ගැටලු කිහිපයක් ලබා දුන්නා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම අන්න ඒ ගැටලු අතරින් තියෙන අමාරු ගැටලු කිහිපයක් සාධනය කරනවා. ඉතින් මම ඔයාලට කිව්වා මේ ගැටලු ටික සාධනය කරලා මට එවන්න කියලා. ඉතින් ඒ එවපු ගැටලු අතරින් තමයි මම ඒ අමාරු අපහසු ගැටලු කිහිපය තෝරගන්නේ. ඉතින් මුලින් බලමු අපි අර මම ලබා දුන්නු ගැටලු ටික මොනවද කියලා. බලන්න මේ මුල් ගැටලු 8ම. එකේ ඉඳන් 8 වෙනි ගැටලු වෙනකන් තියෙන සෑම ගැටලුවම ලබා දී තියෙන බල සම්බන්ධය. ඒ කියන්නේ ඔයා මේ ප්‍රමූල ධර්මයෙන් මේ අවකලනය කරාම ඒ සියලු අවකලනයන්ට අපිට අවශ්‍ය වෙන්නේ බල සම්බන්ධයෙන් මම කියලා දුන්නු තියරි. එහෙම නැත්නම් දෙවනි ප්‍රමේය. ඉතින් මේ දෙවනි ප්‍රමේය භාවිතා කරලා ඔයාලට පුළුවන් මේ ගැටලු 8ම ඉතාම පහසුවෙන් සාධනය කරන්න. ඒතර කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් මේ වර්ගමූල කොහොමද හදන්නේ කියලා. ඉතින් වර්ගමූලය කියන්නේ බලයක්. භාග්‍ය බලය. ඉතින් ඒකත් ඒ විදිහට සාධනය කරන්න පුළුවන්. ඒ වගේම මේ 5 6 කියන ගැටලු දෙකත් අපිට එයා උඩට ගත්තාම ඍණ බලයක් විදිහට තමයි කියවෙන්නේ. එතකොට ඍණ බලයක් වුණත් ඒ තියරියෙන් අපිට සාධනය කරන්න පුළුවන්. ඒතර එකේ ඉඳන් 8 වෙනකන් ගැටලු සියල්ලම සාධනය කරන්න පුළුවන්. ඊළඟට 11 12 13 සහ 15 කියන ගැටලු හතර ත්‍රිකෝණමිතික ශ්‍රිත දීලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක හදන්න වෙන අපිට තුන්වන තියරි. ඉතින් මේ ගැටලු හතර අතරින් මේ y සමානයි tan x. එහෙම නැත්නම් 13 වෙනි ගැටලුව සම්බන්ධයෙන් සමහර අයට ප්‍රශ්න කීපයක් තුන දෙකට මට ලබා දුන්න උත්තර වලින් යම් යම් ගැටලු සාගත තැන් තිබුණේ මේ ප්‍රශ්නේ. ඒ නිසා මම අද ඒ ගැටලුව සාධනය කරනවා. ඒ වගේම 10 සහ 14 කියන ප්‍රශ්න දෙක තමයි ගොඩක් අයට සාධනය කරන්න අමාරුලා තිබුණු ගැටලු දෙක. ඉතින් මම අද 10 වෙනි ගැටලුවට නිවැරදිව සාධනය කරන ආකාරය කියලා දෙනවා. 14 වෙනි ගැටලුවත් ඒ ආකාරයටම තමයි සාධනය සිද්ධ වෙන්නේ. අපි මුලින්ම මේ ඝාතීය ශ්‍රිතය ගැන ඉගෙනගෙන 10 වෙනි ගැටලුව සාධනය කළා. යමු 13 වෙනි ගැටලුව නැත්නම් tan x ව අවකලනය කරන්න. අවසානයේ මම මේ බල සම්බන්ධයෙන් ලබා දුන්න එක් ගැටලුවකට ඔයාලට සාධනය කරන ආකාරය කියලා දෙනවා. y සමාන ex ඝාතීය ශ්‍රිතය. එහෙම නැත්නම් exponential function කියන්නේ මේ A වල දින අතිශයම වැදගත් function එකක්. ඒ ගැන අපි හොඳින් දැනගෙන ඉන්න ඕන. හරිද? විශේෂම පාඩමක් නෑ මේ සම්බන්ධයෙන්. හැබැයි අපි ඒක දැනගෙන ඉන්න ඕන function එක. හරිද? ඉතින් අවකලනයට විතරක්ම නෙමෙයි මේක භාවිත වෙන්නේ. අනුකලනයේදී පවා අනුකලනයේ භාවිතවලදී අවුරුදු කිහිපයකදීම පාස් පේපර් වලදී අපෙන් ප්‍රශ්න කරපු කාරණාවක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා හොඳින් මේ ex ගැන නැත්නම් ඝාතීය ශ්‍රිතය ගැන ඉගෙන ගන්න. මුලින්ම මම මේ ඝාතීය ශ්‍රිතය ගැන මොකක්ද කියලා හඳුන්වලා දෙන්නම්. හරිද? ඊට පස්සේ මේ ගැටලුව සාධනය කරමු. හරිද? මම මුලින්ම මේ y සමාන ex ගේ ප්‍රස්ථාරය හඳුන්වන්නම්. හරිද? y සමාන ex ගේ ප්‍රස්ථාරය. මොකද මේකත් අපිට වැදගත් වෙනවා. එතකොට මේ ප්‍රස්ථාරයම අදින්න භාවිතා කරන්නේ මෙන්න මේ වගේ කාරණා ටික. හරිද? ඒ කියන්නේ අපි පොඩි කාලේ ප්‍රස්ථාරෙන් විදිය මතක් කරගන්නකො. ඒ අඳිද්දි අපි කරේ විවිධාකාර x අගයන් වලදී y අගය මොකක්ද කියලා තෝරගෙන හොයාගෙන ඒ xy කන්දාක මාක් කරලා යා කරන් ගියා. ඒක අපේ ප්‍රස්ථාරයක් හඳුනනවා. එහෙමනේ. ඉතින් මම දැනුත් කරන්නේ ඒ වැඩේම තමයි. මම ඒ සඳහා භාවිතා කරන්නේ ධනානන්තය, ඍණානන්තය සහ බිංදුව කියන අගය. හරිද? මොකද මේ 1 2 3 1 2 3 4 කියන ඉලක්කම් වලදී මේ e ගේ වැලියු එක මම දන්නේ. e1 කීයද? e2 e3 e4 කීයද කියලා මම තාම හරියට අවබෝධයක් මට නැහැ. ඒ නිසා මම අනන්තය, ඍණානන්තය සහ බිංදුවෙන් තමයි මේ වැඩේ කරන්නේ. හරිද? මුලින්ම අපි මේ දන්න දේ පටන් ගමු. ඔය අනන්තය කියන අපිට නුහුරුදු ගන්නේ. e බිංදුව. මුලින්ම මම ගන්නෙ e බිංදුව. y සමානයි e බිංදුව කියන තැන. මැද. හරිද? අපි දන්නවා ඕනම කෙනෙක්ගේ බිංදුවෙනි බලය 1යි. හරිද? එහෙනම් x සමානයි බිංදුවේදී මෙයා 1 හරහා යන්න ඕන. මේ තියෙන්නේ යගේ 5000ක්. හරි.
මම එක තැනක් පාගෙන ඉවරයි. ඊළඟට අපි දාමු ධන අනන්තය. ධන අනන්තය දැම්මොත් y සමානයි e ගේ අනන්තය. හරිද? ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් අපි ගමුකෝ දෙකේ අනන්තය වෙනි බලය. දෙකේ අනන්තය වෙනි බලය කියන්නේ අනන්තයම තමයි. හරිද? මොකද අනන්තය කියන අපිට ගණනය කරලා ඉවර කරන්න බැරි අගයක්. හරිද? ඒ කියන්නේ ඒක අපිට අපි දන්න වචන වලින් කියන්න බැරි අගය. ඒ තරම් විශාලයි. හරිද? එතකොට දෙකේ අනන්තය වෙනි බලය අපි සලකන්නේ අනන්තය කියලාම තමයි. මොකද එන්න වැඩි වෙනවනේ දෙකේ 4ට වඩා දෙකේ 5 වැඩි. 6 7 8 ඔය විදිහට වැඩි. එහෙනම් e ගේ අනන්තය. හරිද? e ගේ අනන්තයත් අනන්තයම තමයි. හරි? මොකද හේතුව මේ e කියන්නේ එකට වඩා විශාල වෙන. එකට වඩා විශාල ඕනම සංඛ්‍යාවක අනන්තය වෙනි බලය අනන්තය. හරි? එතකොට x අනන්තයට යද්දී y අනන්තයට යනවා. හරිද? ඒක මෙයා අනන්තයෙන් ඉඳන් මේකේට එන විදිය තමයි තියෙන්නේ. හරිද? ශීතය ඇදෙන්න අන්නේ ආකාරයට. හරි? ඔන්න ඉවරයි. ඒ කොටස හරි දැන්. ඒ කියන්නේ ධන පැත්ත දැන් හරි. මට දැන් ඍණ පැත්ත තමයි හොයාගන්න ඕන. ඒ සඳහා මම භාවිතා කරන්නේ මොකද්ද? ඍණ අනන්තය. හරි? y සමානයි e ගේ ඍණ අනන්තය. එතකොට දැන් මේ වගේ වෙලාවකදී අපි පොඩි කාලේ ඉගෙන ගත්ත නේද ඍණ බලත් එක්ක ගණදෙනු කරන්නේ නැහැ කියලා අපි. ඒක අමාරුයි අපිට. ඒතර අපි කරන්නේ මොකද්ද? මේ ඍණ මුලින් නැති කරගෙන ඉන්න. ඒකට පාවිච්චි කරන්න බලන්න මට මේ බලය ඉරෙන් පල්ලෙහාට ගන්න. හරයට අරගෙන යන්න. බලයත් එක්ක මේ මුළු පදෙම හරි. මුළු පදෙම ගන්න පල්ලෙහාට. එතකොට ඒකයට e ගේ අනන්තය. දැන් බලයේ තියෙන ඍණ ගතිය අයින් වුණා. දැන් තියෙන අනන්තය. හරිද? දැන් බලන්න. එතකොට එක යට අනන්තය. අපි දැන් දන්නවනේ e ගේ අනන්තය කියන අනන්තය. හරිද? එතකොට මෙහෙම කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන එක යට අනන්තයනේ. එක යට අනන්තය කියන්නේ බිංදුව. හරි? ඒක අපි දැනගෙන ඉන්න කාරණාවක්. ඒක මම ඔයාලට මේ විදිහට පැහැදිලි කරන්න. අපි දන්නවනේ අනන්තය කියලා කියන්නේ එක බෙදීම බිංදුව. අපි සලකන්න ඕන විදිහ. අනන්තය කියන්නේ කිසියම් පරිපූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාව බෙදීම බිංදුව කියන දේ. එතකොට මේ දෙන්න මම තැන් මාරු කරොත් අනන්තය මෙතනට අරන් ඇවිල්ලා බිංදුව මෙහෙට දැම්මොත් එකයට අනන්තය කියන්නේ එතකොට බිංදුව. හරිද? බිංදුව නේ බිංදුව කරා ළඟා වෙනවා. හරිද? කවදා හරි අනන්තයේ බිංදුව වෙනවා. කොහොමද තමයි තියෙන්නේ. හරි? එතකොට දැන් කොහොමද මෙතන එකයට අනන්තය නැති? එහෙනම් ශ්‍රිතේට මොකක්ද දෙන්නේ? ශ්‍රිතේ බිංදුව කරා යන්න. y බිංදුව කරා ළඟ කරන්න. එහෙනම් ඍණ අනන්තයේදී බිංදුව. එහෙනම් මේක මේ විදිහට ටික ටික බිංදුවට ලං කරා නම් හරි. මේ ෆන්ක්ෂන් එක පොඩ්ඩක් ලස්සනට අඳිමු අපි. හරි. දැන් අපි දන්නවනේ දේවල් ටික මොකද්ද? මෙයා මේ විදිහට. හරි. මෙහෙදී ඍණාන්තයේ බිංදුවයි ඍණාන්ත බිංදුව කරා යනවා. මේ x සමාන බිංදුවේදී 1යි ධනානන්තයේදී අනන්තය. හරි. ඔන්න විදිහ තමයි මේ ex ගේ ශ්‍රිතේ හරි. දැන් අපි දන්නවනේ මූලික කාරණා ටික මොකද්ද? ඍණානන්තයේදී බිංදුවයි x සමාන බිංදුවේදී 1යි ධනානන්තයේදී අනන්තය. හරි. ඔය කාරණා දෙක අපිට අවශ්‍ය වෙන්නේ. හරි. ඉතින් ඔන්න දැන් ex ගේ ප්‍රස්ථාරය අපිට අඳ ගන්න පුළුවන්. හරිද? මේ දැනුම අපිට අවශ්‍ය වෙනවා අනුකල්පද විශේෂම අනුකල්ප. මොකද 2015 අවුරුදු සහ ඊට පස්සේ අවුරුදු කිහිපයක සයිඩ් කල්පත් අපිට ලබා දෙතුණා. මේ ප්‍රස්ථාර සම්බන්ධ දැනුම අපිට අවශ්‍ය වුණා ඒ අනුකලනේ ගැටලුව නිවැරදිව සාධනය කරන්න. ඒ නිසා මේ දෙක දැනගන්න. හරි හොඳින් මතක තියාගන්න මේ ප්‍රස්ථාරය. හරිද? ඉතින් තාමත් ප්‍රස්ථාරයන් දෙක විතරයි කරේ. ex ගැන තාම කතා වුණා. මේ ex කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා තාම දන්නේ නැහැ. ඒ නිසා දැන් අපි දැනගමු. අපි දන්න පද වලින් එයාව කොහොමද නිරූපණය කරන්න කියලා. මම මේ ලියන්න තියෙන්නේ ex ගේ ශ්‍රිතය. ඒ කියන්නේ අපි දන්න පද වලින්.
හරිද? ඉතින් මේක මතක තියාගන්න මෙහෙම අපි. මුලින්ම මෙයාගේ මම උඩ පද්ධතිය ගැන කතා කරගෙන යන්නකෝ. උඩ වෙලා තියෙන බලන්න මොකද? 1 x x වර්ග x ගන්න විදිහට බලය වැඩි වෙලා. හරිද? එතකොට මේ වැඩි වෙලා තියෙන ඇත්තම x ගේ බලය. ඒතර ප්‍රශ්නයක් කියන්න කොහොමද එහෙනම් මෙතෙන් එක ආවේ? ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම පටන් ගන්න මේක බිංදුව. ඒතර x ගේ බිංදුවේනි බලය. ඕනම පදයක බිංදුවේනි බලය 1යි. එකයි මේ එකෙන් පටන් ගන්න. ඊට පස්සේ x ගේ පළවෙනි බලය 2 3 4 5 6 විදිහට දිගටම යනවා. හරිද? මේ හැමෝම එකතු වෙවි යන්නේ. හරි? ඊට පස්සේ මේ යට පද ටික නිර්මාණය ලාගිනේ ඒ වගේම තමයි. අර උඩ තියෙන බලය තියෙනවනේ. ඒ බලය ක්‍රමාරෝපිතයක් විදිහට පල්ලෙහාට වෙනවා. එතකොට බිඳුවේ ක්‍රමාරෝපිත බිඳුව කියන්නේ මතක තියාගන්න 1ට. බිඳුවේ ක්‍රමාරෝපිතේ 1යි. හරිද? ඒ නිසා තමයි 1 බෙදීම 1 කියන්නේ 1. ඒ කියන්නේ එකෙන් පටන් ගන්න. ඊට පස්සේ මෙතන බලය 1. එතකොට එකේ ක්‍රමාරෝපිත. එතන 2 තියෙන 2 ක්‍රමාරෝපිත. 3 තියෙන ක්‍රමාරෝපිත. 3 ඔය විදිහට යට තියෙන යට පදය වැඩි වී ක්‍රමාරෝපිතයත් එක්ක යනවා. හරි? ඉතින් මේ ක්‍රමාරෝපිත කියන කාරණාව ඔයාලා තාම දන්නේ නැත්තම් හරිද? මම චූට්ටක් ඒ දෙ කියලා දෙන්නම්. මේ සරල කාරණාවක් ක්‍රමාරෝපිත කියන්නේ. මේ ක්‍රමාරෝපිත 3 කියන එක. අපි ලියන්නේ මෙහෙමයි. එකෙන් පටන් අරගෙන මේ ලියලා තියෙන සංඛ්‍යාව වෙනකම් පූර්ණ සංඛ්‍යාවල ගුණිත. ඔන්නෝක තමයි ක්‍රමාරෝපිතය කියන්නේ. 3 ක්‍රමාරෝපිතය කියන්නේ 1 වැඩි කිරීම 2 වැඩි කිරීම 3. ඒ කියන්නේ උත්තරේන කියලා 6. හරි. අපි තව කෙනෙක් ලියුවොත් ක්‍රමාරෝපිත 5. 5 කියන්නේ කීයද? එකෙන් පටන් ගන්න. එකේ ඉඳන් 5 වෙනකම් පූර්ණ සංඛ්‍යාවල ගුණිත. 2 3 4 5. දැන් මේ පත් එක්ක ගුණ කරගන්න. ගුණ කරාම අපිට පිළිතුරක් ලැබෙනවා. හරිද? 6 වරක් 4 24යි 24 5 120. හරි. මේ ක්‍රමාරෝපිත පහේ අගය කීයද කියලා මතක තියාගන්න අවශ්‍ය නැහැ. හරිද? ඒක අවශ්‍යයි නම් මේ විදිහට ගුණ කරලා උත්තර ලබා ගන්න කිසිම වෙලාවක මේ අගයන් මතක තියාගන්න යන්න එපා. ඒක අනවශ්‍ය කාරණාවක්. හරිද? මේක වෙන්නේ කොහොමද කියලා දැනගත්තාම ඇති. හරි. ඉතින් මේ ඝාතීය ශ්‍රිතය වුණත් අපිට මතක තියාගන්න අත්‍යවශ්‍ය නැහැ. හරිද? හැබැයි මේක දැනන් ඉන්න එක අපිට වටිනවා. ඉදිරියේදී උනත් අපිට ඒක ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා මේක දැනගෙන ඉන්න. හරිද? ශ්‍රිතේ නිර්මාණය මෙන්න මේ ආකාරයට කියලා. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන මේ x වෙනස් වෙද්දී. හරිද? 2x 3x වෙනස් වෙද්දී මෙන්න මේ පද ටිකත් වෙනස් වෙනවා. මෙතන 2x આવත් මේ තැන් වලට 2x. හරිද? x දාන 1 කියලා આવත් මේ හැමතැනටම වෙන x දාන 1 විදිහට. හරිද? ඔය විදිහට උඩ පදේ වෙනස් වුණාට යට වෙනස් වෙන්නේ නැහැ. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. හරි. දැන් මම ඉතින් මේ EX කරනවා දාන්න. හරි. ඉතින් ඔන්න ඔය දැන් ඔස්සේ අපි යමු මේ EX නැත්නම් y සමාන EX ප්‍රමූල ධර්ම ඔස්සේ අවකලනය කරන්න. හරි. මම මේ ලියාගෙන තියන්නේ ප්‍රමූල ධර්ම වලින් ශ්‍රිතයක් අවකලනය කරන්න භාවිතා කරන තියරි එක. මේ තියරිය ගැන මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. මේ සම්බන්ධයෙන් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් හොඳම දේ කලින් වීඩියෝ එක බලලා ඉන්න එක. හරි. දැන් මට තියෙන්නේ කවුද ශ්‍රිතය y සමානයි EX. හරිද? y සමානයි EX තමයි අවකලනය කරන්න තියෙන්නේ. එතකොට dy by dx limit delta x බිඳුව කරා යද්දී දැන් මගේ ෆන්ක්ෂන් එක මොකද්ද? EX. හරිනේ. එතකොට මුලින්ම කරන්න අපි ෆන්ක්ෂන් එකට x දාන delta x කියන කෙනාව ආදේශ කරනවා. ඒ කියන්නේ x තියෙන තැන් වලට මෙන්න මේ පදේ ආදේශ කරනවා. එතකොට මෙතන x තියෙන්නේ බලය විදියට. එතකොට අපි මේ බලයට x දාන delta x කියලා ආදේශ කරගන්න වෙනවා. ඊට පස්සේ ඍණ ex. ඒ කියන්නේ මම ලබා දුන්නු ෆන්ක්ෂන් එක. බෙදීම delta x. ඔන්න හොඳයි ලියන්න. හරිද? ඊට පස්සේ මේක තවදුරටත් සුළු කරන් යන්න අපි පොඩි කාලේ ඉගෙන ගත්ත බල සම්බන්ධ තියරියක් මම පාවිච්චි කරනවා. හරිද? ඒ තියරිය තමයි මේක. බල දෙකක ගුණිතය පාදයේ සමානයි නම් මට මේ විදිහට
එකතුවක් ආකාරයෙන් ලියන්න පුළුවන්. ඒ වගේම මම දැන් පාවිච්චි කරන්නේ ඒක රිවර්ස් එක. එකතුවක් විදිහට තියන කෙනෙක් මේ වගේ ගුණිතයක් විදිහට ලියා ගන්නත් පුළුවන්. හරි. මම හිතනවා මේ තියරි වලට මතක ඇති කියලා. ඉතින් මේ තියරි දැන් මෙතන ඇප්ලයි කරොත් සමානයි ලිමිට් delta x බිඳුව කරා යද්දී මෙයාව මට ex වර e ගේ delta x වෙන ex ආකාරයට ලියා ගන්න පුළුවන්. හරි නේද? ඊට පස්සේ බලන්න මේ ex කියන පදේ මම පොදුවේ එළියට ගන්නවා. මොකද මේ ලිමිට් එක කියන්නේ delta x බිඳුව කරා. ඒතකොට හරියට නිකන් මේකේ විචල්්‍ය පදේ delta x. ඒතකොට delta x පද මට පොදුවේ එළියට ගන්න බෑ. හැබැයි මේ ex කියන්නේ මේ ගානට අදාළ වෙන නියතයක් වගේ කෙනෙක්. එනිසා මට පුළුවන් යාම එළියට. ඒතර මම යාව එළියට අරගෙන ලියා ගන්නවා. ex limit delta x බිඳුව කරා යද්දී මෙතන ඇතුළේ ඉතුරු වෙන්නේ e ගේ delta x ඍණ 1 බෙදීම delta x. හරි. ඉතින් මේ තැනට වෙනකම් ඔයාලට සුළු කරගන්න පුළුවන් වෙන්න ඕන. මොකද මේ ඝාතීශ්‍රිතය සම්බන්ධ දැනුම අපිට මෙතෙන්ට වෙනකම් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? මේ ගාන මට යපු සමහර ළමයි දෙවැනි ප්‍රමේය ඔස්සේ කියන්නේ මේ බල සම්බන්ධ තියරියෙන් සාධනය කරන්න උත්සාහ කරලා තිබ්බා. මතක තියාගන්න එහෙම කරන්න බෑ අපිට. මොකද ඒ තියරිය මම කියලා දුන්නේ x ගේ කිසියම් බලයක්. x ගේ මොනවා හරි බලයක් තියෙනවා නම් අන්න ඒ වගේ උපකරණය කරන්නයි මම කියලා දුන්නේ. එහෙම නැතුව x බලයක් විදියට භාවිතා වෙන අවස්ථාවලදී ඒ තියරිය මට පාවිච්චි කරන්න බෑ. හරි? තේරෙනවද? එතකොට බල සම්බන්ධ තියරිය මේක හදන්න බෑ. මේක හදන්න ඕන මෙන්න මේ ආකාරයෙන් තමයි. හරි. දැන් එහෙනම් මෙතෙන්ට යනකම් ඔයාලා සාමාන්‍ය දැනුම ඔස්සේ සුළු කරන්න පුළුවන් වෙන්න ඕන. හරි. මෙතනින් පස්සේ තමයි අපිට ඝාතීශ්‍රිතය සම්බන්ධ දැනුම ඕන වෙන්නේ. හරි. එතකොට දැන් මෙතන තියෙන e ගේ delta x නේ. මුලින්ම අපි දැන් ලියාගමු e ගේ delta x අදාළ පද ටික. අන්න මේ පද ටික මෙතෙන්ට ආදේශ කරලා මේ සුළු කිරීම අපි කරමු. හරිද? එතකොට e ගේ delta x ට අදාළ පද සෙට් එක අපි ලියාගත්තොත් කොහොමද එන්නේ? e ගේ delta x සමාන 1 ධන මෙතෙන්ට එන්නේ delta x. හරි? මෙතන තියෙන පදේ බෙදීම එකේ ක්‍රමාරෝපිතය ධන delta x ගේ වර්ගය බෙදීම ක්‍රමාරෝපිත 2 delta x ගේ ඝනය බෙදීම ක්‍රමාරෝපිත 3 ධන 32. ඒ කියන්නේ ඔක තව යනවා දිගට. හරි. ඊට පස්සේ මම පොඩ්ඩක් මෙතනින් වෙන් කර ගන්නම්. හරි. මම දැන් මේ පද සෙට් එක මෙන්න මේ ආකාරයට හදන්න උත්සාහ කරනවා. හරි. පොඩ්ඩක් බලගන්න මේක කොහොමද සුළු වෙන්නේ කියලා. හරි. දැන් බලන්න මෙතන e ගේ delta x මේ එකක් කියලා පදයක් තියෙනවනේ. ඉතින් මෙතන මේ එක මම මේ පැත්තට අරන් ආවොත් මේ උඩ පදේ මට හදා ගන්න පුළුවන්. හරි. අපි හදාගමු ex ඍණ 1. එයා එහෙම අරන් ආවම මේ පැත්තේ බලන්න ඔක්කොම ඉතුරුනේ delta x සහිත පද. මම අනන්ත වෙන ගන්න දිගටම. හරි. එතකොට ඔය හැමෝගෙම මට delta x පදයක් එළියට ගන්නත් පුළුවන්. මම එහෙම එළියට අරගෙනම ලියන්න. හරිද? delta x. අන්න මම එළියට ගත්ත හැමෝගෙම. දැන් මෙතන එක නෑමද තියන්න. මේ කට්ටිය. දැන් මෙතෙන් delta x එළියට ගත්තාම මෙතන ඉතුරුනේ 1. හරි. මොකද එකේ ක්‍රමාරෝපිතයත් 1යි. හරි. මම අර කලින් කිව්ව විදිහට එකේ ක්‍රමාරෝපිතය 1යි. ඊට පස්සේ මෙතන delta x කෙනෙක් ගත්තානේ. එතන උඩ ඉතුරුනේ delta x විතරයි යට ක්‍රමාරෝපිත 2. මෙතන delta x වර්ගය. ක්‍රමාරෝපිත 3. ධන මෙතන delta x ඝනය ක්‍රමාරෝපිත 4. ඊට පස්සේ තිප්පේ. හරි. ඒක දවස් දිගට යනවා. හරි. ඊට පස්සේ මෙතන දැන් e ගේ delta x ඍණ 1 මම හදාගෙන තියන්නේ. බෙදීම delta x කියලා පදයක්ත් තියෙනවනේ. මම දැන් මේ පදේ මෙහෙට අරන් ආවොත් මෙයත් හදාගන්න මට පුළුවන්. අන්න ඒ වැඩේම මම මෙතන කරනවා. හරිද? දැන් මම පොඩි ආදේශයක් දාන්න යන්නේ. මේ මුළු පදේ මෙතන හදලා මේ ආදේශය මෙතෙන්ට දානවා. දාලා බලමු මොකක්ද එන්නේ උත්තරේ කියලා. හරි?
එහෙම ගෙනාවොත් මෙතන හැදෙන්නේ මොකද්ද? ඊගේ ඩෙල්ටා x මෙතන තියෙන්නේ. හරි. ඩෙල්ටා x ඉන්නේ 1 බෙදීම ඩෙල්ටා x සමාන වෙන්නේ මොනවටද? 1 ධන ඩෙල්ටා x බෙදීම ක්‍රමාරෝපිත 2 ඩෙල්ටා x ගේ වර්ගය බෙදීම ක්‍රමාරෝපිත 3 ධන 32. හරි. හරි දැන් තියෙන්නේ මට මේ මුළු පදය වෙනුවටම මේ පද සෙට් එක ආදේශ කරගන්න. හරි. ඉතින් ඒකට ප්‍රශ්නයක් කියන්න බුණා ඇයි එහෙම කරන්නේ කියලා. හරිද? එහෙම කරන්නේ ප්‍රධානම හේතුව මේ සීමාව නිවැරදිව සාධනය කරන්නට සුළු කරගන්න. හරිද? මොකද මේ ex එමෙතන e ගේ delta x කියන කෙනා ගැන අපි දන්නේ නැහැ. හරිද? ඍණයක delta x නම් අපි දන්නවා මොනවා හරි එකකට අපිට සුළු කරගන්න පුළුවන්. හැබැයි මේ e ගේ delta x දන්නේ නැහැ. ඒ නිසා තමයි අපිට අපි දන්න පද සෙට් එකකින් මෙතන මේ delta x වලින් ex අපිට ඕනේ. හරිද? ඊට පස්සේ මම ex ගැන පොඩ්ඩක් ලියාගෙන සුළු කරන්න try කරනකොට මට මේ පද ටිකම ලස්සනට මේ ex e ගේ delta x අර හැදුණා. ඉතින් මේ විදිහට තමයි මම මේ පද ටික හදාගත්තේ. නැත්නම් මෙයාව මේ විදිහට උත්තර කරගත්තා. දැන් මට පුළුවන් මේ මුළු කොටස වලට මේ ටික ආදේශ කරන්න. හරි ආදේශ කරාම බලන්න අපි හිතින් ආදේශ කරමු. එක දන ওই පද ටික දෙන්නේ. එතකොට බලන්න මේ delta x බිඳුව කරා යද්දී. හරිද? මෙයා 1යි delta x බිඳුවට ගියාට යට දාලා නැහැ. එයා 1යි. මේ ඉතුරු හැම පදයක්ම බිඳුව. එහෙනම් ඉතුරු හැමෝම බිඳුව. පැහැදිලිද? يعني මෙතනින් පස්සේ ඔක්කොම බිඳුව වෙනවා. එක විතරයි ඉතුරු වෙන්නේ. හරිද? ඒ කියන්නේ මට පළවෙනි තියරිය දැම්මාම එක කියන පදේ විතරක් ඉතුරු ඔක්කොම බිඳුව වෙලා යනවා. හරිද? එළිය ex තියනවා. එකෙන් වැඩුණාම අවසාන විතර ex කියලා ලැබෙනවා. හරි අපි මේ පේජය ලියලා සුළු කරලා උත්තරේ ගමු. එතකොට මෙතන ex limit delta x බිඳුව කරා යද්දී එන්නේ පද ටික 1 ධන delta x බෙදීම ක්‍රමාරෝපිත 2 delta x ගේ වර්ගය බෙදීම ක්‍රමාරෝපිත 3 ධන 2. හරි. ඊට පස්සේ මෙතනට පළවෙනි තියරිය ඇප්ලයි කරාම මේ කොටසම 1යි කියලා එන්න මට පිළිතුර ලැබෙනවා අපිට ex විදිහට. ex වරක් 1 කියන්නේ ex. හරි. එතකොට y සමාන ex ප්‍රමූල ධර්මයෙන් අවකලනය කරාම උත්තරේ එන්නේ ex ම තමයි. හරි. එතකොට අපිට මේක තියරියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී මම සමීකරණ ඔස්සේ අවකලනය කරන කොහොමද කියලා ඔයාලට කියලා දෙනවා. එතකොට අපිට මෙන්න මේක තියරියක් විදිහට භාවිත වෙනවා. ඒ කියන්නේ අපි මේ තියරියක් තමයි සාධනය කරේ. හරිද? ඒකත් හොඳින් මතක තියාගන්න. නිසා මේ සාධනය පැහැදිලිව මතක තියාගන්න මේක ලොකු වැදගත්කමක් වෙනවා විශේෂයෙන් මේ ex ගැන දැන ගැනීම. හරිද? ඉතින් මම හිතනවා දැන් ඔයාලට මේ ඝාතීය ශ්‍රිතයක් අවකලනය කරන්න පුළුවන් කියලා. දැන් අපි යමු ත්‍රිකෝණමිතික ශ්‍රිත අවකලනය කිරීම සම්බන්ධ කාරණාවලට. එතනදී මම තෝරගන්න y සමානයි tan x කියන කෙනා අවකලනය කරන ආකාරය. හරි. ඔන්න මම දැන් tan x අවකලනය කිරීම සම්බන්ධයෙන් පළවෙනි පියවර මේ විදිහට ලියනවා. හරිද? මේ දැන් ඔයාලට ලියා ගන්න පුළුවන් වෙනවා. හරි. එතකොට මෙයා සාධනය කරද්දී අපිට ක්‍රමවේද කිහිපයක්ම පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එක ක්‍රමවේදයක් තමයි මේ tan ව sin cos ආකාරයෙන් ලියාගෙන ඊට පස්සේ ඒක තවදුරටත් සුළු කරන් ගිහිල්ලා පිළිතුරක් ලබා ගැනීම. මොකද ඒකට හේතුව තමයි මම මේ ත්‍රිකෝණමිතික ශ්‍රිත ලිමිට් වලින් ඔයාලට සුළු කරන්න කියලා දුන්නේ තුන්වෙනි ක්‍රමය. ඒ කියන්නේ sin සම්බන්ධ ක්‍රමය. එතකොට මෙයා sin වලින් ලියාගත්තොත් තමයි අපිට ඒ ක්‍රමය පාවිච්චි කරලා සුළු කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් ඒ ආකාරයෙන් මම ඊළඟට කියලා දෙන්නම්. දැන් අපි මුලින්ම මෙන්න මේ ත්‍රිකෝණමිතිය අපි ඉගෙන ගත්ත ආකලන සූත්‍ර භාවිතයෙන් කොහොමද මෙයාව අවකලනය කරන්නේ? නැත්නම් මේ ලිමිට් වලින් සුළු කරන්න එක කියලා බලමු. හරිද? මේ ක්‍රමවේදය ඉතාම හොඳ ක්‍රමයක්. අර sin cos වලට හරියට කරන ක්‍රමයක්. හරි. හරිද? ඊට අමතරව තව විවිධාකාර ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රම සියල්ලටම වඩාත්ම හොඳ මේ ක්‍රමය සහ
අර මම ඊළඟට කියන ක්‍රමවේදය. හරිද? දැන් මෙතෙන් x ධන delta x තියෙනවා. එතකොට මේකත් හරියට මේ a ධන b වගේ තමයි. හරි? a කියන්නේ x, b කියන්නේ delta x. එතකොට මට මෙතනට මේ තියරිය ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? දැන් අපි ආ දාලා බලමු. හරි? දැම්මම limit delta x බිඳුවට tan x ධන tan delta x බෙදීම එක ඍණ tan x tan delta x. හරි ඊට පස්සේ ඍණ tan x. දැන් සම්පූර්ණ බෙදීම delta x කියලා පදයක් එනවා. හරිද? ඔන්න තමයි. ඊට පස්සේ දැන් මේ තියෙන භාග සංඛ්‍යා. භාග සංඛ්‍යා දැන් ඉතින් අපි ඒ කට්ටේ කොහොම සුළු කරන්නේ? පොදු හරය ගන්නවා. ඊට පස්සේ සුළු කිරීම කරනවා. හරි? එතකොට දැන් බලන්න මෙතන තියෙන හරය එක ඍණ tan x tan delta x නේ. එතකොට මෙයා හරය විදිහට ගත්තොත් මෙයාගෙන් මේ පදේ ගුණ කරන්න වෙනවා. හරි? එතකොට එකෙන් මෙයා වැඩි වෙන්න ඕන ඊට අමතරව tan x කින් මේ මුළු පදයක් වැඩි වෙනවා. හරි? වැඩි වුණාට පස්සේ උත්තරات අපි චුට්ටක් කල්පනා කරලා බලමු. මුලින්ම එක මෙයා වෙන්න ඕන ඍණ tan x පදයක් වෙනවා. ඊට පස්සේ මෙතනින් වැඩි වුණාම tan වර්ග x tan delta x කියන පද දෙකක් තමයි හැදෙන්නේ. එතකොට බලන්න මේ ඍණ tan x ද මේ tan x සුළු වෙනවා. පොදයි පොදු හරයක් ගන්න. හරිද? ඊට අමතරව මේ සුළු කිරීම හිතින් කරන්න මේ තරමම. හරි? මෙතන tan del x පදයක් තියෙනවා. මෙතන tan delta x පදයක් හැදෙනවා. ඒ පද දෙකෙන් tan delta x එළියට ගන්න පුළුවන්. හරිද? තේරෙනවද? මේ සුළු කිරීම වාට අප හැදෙන්න මේ දේ සුළු කරලා ගන්න. සුළු කරලා ඒ පද දෙක ලියාගෙන මම මේ කරනවා සුළු කිරීම කරනවා. හරිද? හැබැයි මම ඒ ක්‍රමේ රිකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ඔයාලට හිතින් මේ වැඩේ කරන්න පුළුවන් වෙන්න ඕන. ඇඩ්වාන්ස් ලෙවල් ළමෙක් විදියට. හරි. limit delta x බිඳුවට යද්දී tan delta x එතන ඇතුලේ ඉතුරු වෙන කවුද? 1 ඉතුරු වෙනවා. ඊට පස්සේ ධන ඍණයි මෙතන ධන. හරිද? tan වර්ග x tan වර්ග x බෙදීම මේ හරය. හරිද? ඊට අමතරව මේ delta x උත් මට ගන්න පුළුවන් මේ යට පදයට. කොහොමද ඒක වෙන්නේ? මෙහෙමයි. මෙතන තියෙන බෙදීමක බෙදීමනේ. මෙතනත් බෙදීමක් මෙතනත් බෙදීමක්. හරිද? අපි ඕලෙවල් කාලේ මේ වැඩේ කරලා තියෙනවා. මෙහෙම බෙදීමක් තියෙද්දි මේ යට බෙදීම මට මෙහෙම ලියා ගන්න පුළුවන්. මම ඔක පොඩි උදාහරණයක් වඩ කියලා දෙන්නම්. 2 බෙදීම 3 බෙදීම 4. මෙන්න මෙහෙම තිබුණොත් අපිට යාව ලියා ගන්න පුළුවන් මේ ආකාරයට. 2 බෙදීම 3 බෙදීම 4නේ. තේරෙන්නේ? එතකොට මේ බෙදීම මට පුළුවන් ගුණ කිරීමක් බාටපත් කරන් මේ 4 උඩ යට මාරු කරගන්න. හරිනේ? එහෙම වුණාම මේ 4ත් මේ 3 ගාවට එනවා. 4 ඇතුලේ එකම ලෙවල් එකට එනවා. හරි? මේ පොඩි කාලේ ගණිතය. ඒ විදිහට මට delta x එක ඍණ tan x tan delta x විදිහට යට පදේ ලියා ගන්න පුළුවන්. හරි නේද? ඔන්න දැන් යට පදයක් හරි උඩ පදයක් හරි. එතකොට දැන් බලන්න tan delta x බෙදීම delta x කියලා පදයක් තියෙනවා. ඉතින් සීමාව සම්බන්ධයෙන් මම ඔයාලට අරන් ආපු දෙවෙනි වීඩියෝ එකේදී මම මෙන්න මේ තියරි වලට කියලා දුන්නා. හරිද? අපි මේ තියරි පාවිච්චි කරලා ගැටලුත් හදුවා. sin x බෙදීම x ම තමයි මේ තියෙන්නේ. අපිට tan x බෙදීම x පදයක් හදාගත්ත ඒ තියරියම භාවිතා කරලා එයා එකයි කියන්න පුළුවන්. හරි? අපි දැන් මේක දන්නවා. ඒ නිසා මම එකපාර මේක පාවිච්චි කරනවා. එතකොට limit delta x බිඳුවට යද්දී tan delta x බෙදීම delta x. මෙයා එකයි. ඒ සීමාව හරි. මොකද මේ අපිට අවුලක් වෙලා තියෙන්නේ delta x නේ. මොකද delta x බිඳුව කරා යද්දී මෙයා බිඳුව වෙනවා. එතකොට මේක අර්ථ නොදැක්ක කෙනෙක් බවට පත් වෙනවා. ඔය අවුල දැන් හරි. මෙයා දැන් එකක් වෙනවා. ඉතුරු වෙන්නේ මේ පදේ. මේ කට්ටිය ගානට අවුලක් තියනයි නෙමෙයි. delta x බිඳුව නැහැ කියලා
මෙතන යට ඵලෙ බිඳුව වෙන්නේ නැහැ. උඩත් එහෙමයි. ඒ නිසා මේක වල අවුලක් නැහැ. ඉතින් ඒ වගේ අවුලක් නැති අය සුළු කරගන්න මම පාවිච්චි කරන්නේ පළවෙනි සූත්‍රය. එතකොට 1 දාන tan වර්ග x බෙදීම 1 ඍණ tan x tan delta x. හරිද? එතකොට මෙයා 1යි. මෙයා 1යි. මෙතන එනවා 1 දාන tan වර්ග x. මොකද delta x බිඳුව කරාදී මෙතන බිඳුවක් වෙනවා. tan බිඳුව කියන්නේ බිඳුව. එන යට ඉතුරු වෙන එක විතරයි. 1 දාන tan වර්ග x. 1 දාන tan වර්ග x කියන්නේ sec වර්ග x ට ඒ තියරිය මම ඔයාලට ත්‍රිකෝණමිතිය පළවෙනි කොටස කියන වීඩියෝ එකේදී කියලා දුන්නා. ඒ උත්තරේ මොකද්ද? sec වර්ග x. හරි. මේකත් තියරියක්. ඒ කියන්නේ tan x ව අවකලනය කරාම මට එන්නේ sec x කියලා. හරිද? මේ තියරිත් මම ඉදිරියේදී ඔයාලට කියලා දෙනවා. හරිද? එනකට දැනට මතක තියාගන්න. ඒතොර tan x අවකලනය කරාම ලැබෙන උත්තරේ sec වර්ග x. එතකොට අපි මේ කරේ තියරිය එකක් සාධනය කියලා. හරිද? එතකොට ඔයාලා ටියුට් එක ගණන් 15 හැදුවනම් ඒ අතර ඔයා ගොඩක් තියරි සාධනය කරලා දෙනවා. sin x cos x මේ tan x ex. හරිද? ගණන් ටික හරියටම හැදුවනම් ඔයාගේ අතින් දැන හෝ නොදැන තියරි ගොඩක් සාධනය වෙලා තියෙනවා. හරිනේ. හරි. ඔන්න එහෙනම් මම ඔයාලට ත්‍රිකෝණමිතිය සිතේක සාධනය කරන ආකාරය කියලා දුන්නා. ඊට පස්සේ මට මේ tan x ගැන මම කිව්වා තව ක්‍රමවේදයකට හදන්න පුළුවන් කියලා. හරිද? ඒකත් මම ඔයාලට ඉක්මනට කියලා දෙන්නම්. හරිද? වැඩි වෙලාවක් නාස්ති නොකර. එතකොට මම කිව්ව මොකද්ද මෙයාව sin cos වලින් ලියා ගන්නවා කියන්නේ. ඉතින් sin cos වලින් ලියද්දී මෙතන මට ලිය වෙනවා sin x දාන delta x බෙදීම cos x දාන delta x ඍණ sin x බෙදීම cos x ඉන්නේ. ඒතර කලින් වගේම පොදු හරයක් මට ලියා ගන්න වෙනවා. හරි. එතකොට මෙයාගේ පොදු හරය වෙන්නේ කවුද? cos x දාන delta x පරක් cos x. හරි මෙයාගේ පොදු හරය ඊපස්සේ delta x. එතකොට උඩ පද ටික එන්නේ හොඳින් බලන්න. මම ඕන මෙතන පැත්තෙන් ලියන්න එක. sin x දාන delta x පරක් cos x ඍණ cos x දාන delta x sin x. එහෙනම් පොදු හරය ගත්තාම එතකොට බලන්න මේ තියෙන්නේ කොහොමද? මේ තියෙන්නේ sin සම්බන්ධ. ඒ කියන්නේ ආකලන සූත්‍රවල මම ඔයාලට කියලා දුන්නු sin a ඍණ b ආකාරයෙන් පද ටිකක්. මෙයා a කියලා ගත්තොත් sin a sin b sin a cos b ඍණ cos a sin b. එහෙනම් මට මෙයාව cos sin a ඍණ b විදිහට ලියන්න පුළුවන්. sin a ඍණ b. එහෙනම් මෙයාත් a විදිහට ලියුවොත් a කියන්නේ කවුද? x දාන delta x. ඍණ b කියන්නේ කවුද? x. හරි. උත්තර x සුළු වෙලා මට උත්තර එනවා sin delta x කියලා. හරිනේ. පැහැදිලිද? මේ සුළු කිරීම පැත්තෙන් කළා. ඔයා මෙතන එකපාර උත්තරේ ලියුවා නම් ඇති. හරි. ඒකයි අවශ්‍ය වෙන්නේ. මේ සුළු කිරීම පෙන්වන්න අවශ්‍ය නැහැ. අපි මෙතන ලියලා තව පෙළ නැස්ති කරන්න ඕනේ නැහැ මේ වැඩේ. ඔයාට එකපාර මේක ලියන්න පුළුවන් වෙනවා. හරිද? ඉතින් දැන් බලන්න මෙතනත් මේ sin delta x බෙදීම delta x කියන්නේ මම කියලා දුන්නු තියරි. හරි මෙතන ලියමු sin delta x බෙදීම delta x කියන්නේ කියලා දුන්නු තියරි. ඒතර මේ ප්‍රශ්නයක් නැහැ delta x ගානෙන් අයින් වෙනවා. යට එන්නේ කවුද? cos x වරක් cos x දාන delta x. හරිනේ. පොඩ්ඩක් මෙතන මේක ලියන්න. එකකට cos x දාන delta x. හරිනේ. ඉතින් delta x බිඳුව කරා යද්දි මොකද්ද වෙන්නේ? cos වර්ග x කෙනෙක් හැදෙනවා. හරිද? එතකොට එක බෙදීම cos වර්ග x කෙනෙක් තමයි මට එතන හැදෙන්නේ. එකකට cos වර්ග කියන්නේ
sec වර්ග x. හරිනේ. එකම උත්තර ලැබෙන්නේ ක්‍රමවේද දෙකක්. මතක තියාගන්න මේ ක්‍රමවේද දෙකේදීම අපිට ඕන උනේ ත්‍රිකෝණමිතිය සම්බන්ධ දැනුම. එතනදී ත්‍රිකෝණමිතියේ ආකලන සූත්‍ර සම්බන්ධ වන දැනුම තමයි මට ඕන. හරිද? ඒ නිසා මම මේ සූත්‍ර වලට කියලා දුන්නේ මෙහෙමයි. මේ tan a දන b වගේම sin a දින b sin a දන b වගේ තමයි අපි ඒක ඉගෙන ගත්තේ. මම ඔයාලට කියලා දුන්නේ මේ විදිහට. හරිද? හැබැයි දැන් මෙතන භාවිතා වුනේ ඒක දිවස්සේ. තේරුණාද? එතකොට අපි ඒ තියරි ඉදිරියට වගේම පිටපස්ස කියන්නේ රිවර්ස් එකට ඒ වගේම පද මොන ආකාරයට මාරු වෙලා තිබුණත් භාවිතා කරන්න දැනගෙන ඉන්න ඕන. ඒ කියන්නේ මේ තියරි මොන විදිහට දුන්නත් පාවිච්චි කරන්න දැනගෙන ඉන්න ඕන. හරිද? ඉතින් මේ තියරි අර එක එක විදිහට භාවිතා කරන ආකාරයක් මම සීමාව සම්බන්ධයෙන් අරන් ආපු හතරවෙනි වීඩියෝ එකේ ඔයාලට කියලා දුන්නා. මේ tan තියරිය භාවිතා කරලා කොහොමද පාස් පේපර් ගානක් හදන්නේ කියලා මම කියලා දුන්නා. හරිද? ඒ වගේ විවිධාකාර ආකාරයට මෙයා පාවිච්චි කරන්න අපි දැනගන්න ඕන. හරිද? ඒක සෑහෙන වැදගත් අපිට. ඉතින් මේ ඒ නිසා මේ ත්‍රිකෝණමිතිය සම්බන්ධ තියරි හොඳටම මතක තියාගන්න. පද මොන විදියට මාරු කරලා දුන්නත් කොහොම වාට පද ටික ලැබුණත් ඒ තියරිය මතක් වෙන්න ඕන. ඒකයි අත්‍යවශ්‍ය කාරණා. හරිද? පැහැදිලිද? හරි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේ බල සම්බන්ධයෙන් එක ගැටලුවකුත් කොහොමද නිවැරදිවම සාධනය කරන්න කියලා. x ගණය තියෙන්නේ මෙතන x තියෙන්නේ. එතකොට x තියෙන තැනට x ධන ඩෙල්ටා x ලිය වෙනවා ඍණ x ගණය බෙදීම ඩෙල්ටා x. ඔය විදිය තමයි පද ටික ලිය වෙන්නේ. ඊට පස්සේ මම මොකද්ද කිව්වාට මෙතනටයි පාවිච්චි කරන්නේ දෙවන තියරි එක. හරිද? දෙවන තියරිය කියන්නේ මොකක්ද? ඒක ලියාගන්න. ඒක මාර වැදගත්. ලිමිට් x a කරා යද්දී x n ඍණ a n බෙදීම x ඍණ a සමානයි n a n ඍණ 1. ඔන්න ඔකයි තියරිය. ඉතින් මේ තියරිය ඇප්ලයි කරද්දී මම ඔයාලට කන්ඩිෂන් තුනක් කිව්වා. හරිද? ඒ කන්ඩිෂන් තුන තෘප්ත වුණොත් තමයි අපිට මේ තියරිය ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට පළවෙනි කන්ඩිෂන් එක තමයි බල සමාන වෙන්න. ඒක හරියි. ඊළඟට මේ බල දෙක අයින් කරාම ඉතුරු වෙන පද දෙක තියෙනවනේ. අන්න ඒ පද දෙක යට හැදෙනවා. දැන් යට හැදිලා නැහැ නේ. එහෙනම් අපි යට ඒ විදිහට හදාගන්න. එම හදාගන්න බැරි නම් මේ තියරිය ඇප්ලයි කරන්න බෑ. එතකොට x ධන ඩෙල්ටා x ගේ ගණය ඍණ x ගණය බෙදීම දැන් යට කොහොමද එන්න ඕන? යට එන්න ඕන x ධන ඩෙල්ටා x ඍණ x කියලා. ඉතින් බලන්න මේ ඍණ x මේ ධන x කැපෙනවා. කැපුණාම ඉතුරු වෙන කවුද? මේ ඩෙල්ටා x ම තමයි. හරිද? එහෙනම් මෙයාව හදාගන්න මට මොකද්ද කරන්න? ධන x කෙනෙකුයි ඍණ x කෙනෙකුයි දාගන්න. හරි? එතකොට මේ පදේ මට ඕන විදිහට හදන්න. තියරි විදිහට හදනවා. ඊට අමතරව මම කිව්ව තවත් කන්ඩිෂන් එකක් තියෙනවා. ඒ තමයි සීමාව මේ x a කරා යන විදිහට තියෙනවා. හැබැයි දැන් තියෙන del x බිඳුව කරා යනවා. එහෙනම් මම මෙයත් ඒ විදිහට හදනවා. හරිද? එහෙම ලියන්න බෑ. මේ තියරි විදිහට ලියුවට හරියන්නේ නැහැ. මේ දීපු ලිමිට් එක මට ඒ විදිහට හදන්න පුළුවන් වෙනවා. ඒකත් බලන්න ඕනේ. දැන් බලන්න ඩෙල්ටා x නේ බිඳුව කරා යන්නේ. දැන් මට ඕන මොකද්ද? x ධන ඩෙල්ටා x x කරා යන්න. එතකොට මට දෙපැත්තට x පදයක් ගන්න එකතු කරන්න වැඩි හරියන්නේ. හරි? ඒ කියන්නේ මට මේ ලිමිට් එක මේ විදිහට හදාගන්න පුළුවන් මේ දීපු ලිමිට් එක. හරි? එහෙනම් අවුලක් නැහැ. එහෙන් බැරි වුණා නම් දැන් ප්‍රශ්නේ. හරි? දැන් එහෙනම් තියරි විදිහට ඔක්කොම ටික හරි. දැන් මට තියෙන තියරි ඇප්ලයි කරන්න. ඇප්ලයි කරාම උත්තරේ මොකද්ද? 3යි x. හරිද? ඒ කියන්නේ x නේ. බල එකක් අඩු වෙලා 3x වර්ග. හරි. මේ මම කියලා දුන්න ආකාරයට වර්ගමූලයක් ඒ වගේම ඉරයට තියෙන ඕනම බලයක් ඔයාලට සුළු කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. හරියට මේ තියරි ඇප්ලයි කරන සීමාවල් බලන්න. යට පදේ හරියට හදාගන්න. ඒ වැඩි විතර ඔයාලට කරන්න තියෙන්නේ
මේ තියරියෙන් බොහෝම පහසුවෙන් කරන්න පුළුවන්. හරිද? හැබැයි සමහරු මම දැක්ක හදලා තියෙනවා මේ ගාන අපි දන්නවනේ ගණයක් සුළු කරන්න. ඒ දන්න D ගේ ගණය සුළු කරන්න අපි ඕලර් කාලේ ඉගෙන ගන්නවා. ඉතින් අන්න ඒ තියරිය පාවිච්චි කරලා මේක සුළු කරන් තිබ්බා. සුළු කරනාට පස්සේ පළ කැපෙනවා. කැපිලා අපිට තව ටිකක් සුළු කරගත්තාම මේ උත්තරේටම යන්න පුළුවන්. හරිද? එම කරත හැබැයි ඒක ටිකක් දීර්ඝ. ඒ නිසා ඒ ක්‍රමය පාවිච්චි කරන්න එපා. සරලම විදිහ මේක. මොකද හේතුව මම ඔයාලට x ගණනක් දුන්නට x 12 බලය, x 13 බලය, x 100 වගේ බලයක් දුන්නොත් කොහොමද අපි කරන්නේ? ඒක මෙහෙම සුළු කර කර ඉන්න බෑ. හරි ඒ නිසා සරලම ආකාරයේ මේක. ඕනම බලයක් සුළු කරන්න තියෙන විදිය මේක. ඒ නිසා මේ ක්‍රමෙ පුරුදු වෙන්න. හරි එතකොට දැන් බල සම්බන්ධ ඕන තීරයක් ඔයාලට සාධනය කරන්න. ඒ කියන්නේ එකිනෙක 8 වෙනකම් ඕනම ගානක් හදන්න පුළුවන්. 10 සහ 14ත් EX වලින් හදන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව ත්‍රිකෝණමිතිය ශ්‍රිත ගැනත් මම කියලා දුන්නා. ඒතර ටියුට් එකම ඔයාලට සාධනය කරගන්න දැන් පුළුවන්. අපි හැදුවේ x ගානේ මම ඊළඟ ගාන දුන්නේ x 4 බලය. ඒතර ඒකත් ඔයා සාධනය කරන්න මේ ඔයාලට පොඩි රටාවක් මේවල අහු වෙන්න ඕන. මොකක්ද මේ දැන් අපි නිකන් බලමු මේ ගානට x 4 දාලා x 4 සුළු කරන්න ගත්තොත් මෙතන එන 4 බලය. ඕක නේද? එතන බලය 4 වෙනවා. ඒ ඇරෙන්න කිසිදු වෙනසක් නැහැ. යට පදයක් මට මේ විදිහට ලියා ගන්න තියෙන්නේ. සීමාවත් මෙහෙම හදාගන්න තියෙන්නේ. එතකොට උත්තරේ එන්නේ කොහොමද? මෙතන 4 වෙනවා. හරිද? මම හිතන උත්තර ලියන y සමානයි x 4 වුණොත් dy by dx එන්නේ කොහොමද? මේ රටාවම ලියන්න. බලය 4 නිසා ඉස්සරහට 4 x. ඊට පස්සේ මෙතන මේ 4 බලනදී 4 එක කඩු වෙලා ගණය. එහෙනම් දැන් මම ඔය විදිහට x 5 බලය ලියුවොත් y සමාන x 5 ලියුවොත් බලන්න dy by dx මේ මෙතන දැන් බලය 5නේ. දී වෙන්නේ 5නේ. ඒතර ඉස්සරහට 5 x බලයෙන් එකක් අඩු වෙනවා. හරි. බලන්න දැන් මේ අපිට රටාවක් එනවනේ. එහෙනම් නේද මේ තියරිය විදිහට ලිමිට් එකට දා කර කරින් නැතුව අපිට දැන් කිසියම් රටාවක් අවුන. හරි. එතකොට මේ ගණිතය කියලා කියන්නේ වැඩක් අමාරුවෙන් කරන දෙයක් නෙමෙයි. හරිද? මොන හරි තැනක රටාවක් අහුනොත් අපි එතනින් පස්සේ ඒ රටාව පාවිච්චි කරනවා. පාවිච්චි කරලා වැඩේ බොහොම පහසුවෙන් කරනවා. හරිද? ඉතින් ඔය මම දැන් ඔයාලට පෙන්නපු ආකාරයට කවුරු හරි කෙනෙක් මේ සීමාව ඔස්සේ මේ කරන වැඩේ කිසියම් රටාවක් තියෙනවා කියලා අවබෝධ කරගෙන අපිට ඒක තීරයක් විදිහට ඉදිරිපත් කරනවා. හරිද? දැන් අපිට ඒක අවකලනයේ තීරයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට ඕනම බලයක් ඕනම ආකාරයක බලයක් අවකලනය කරන්න සූත්‍රයක් තියෙනවා. හරිද? ඉතින් ඔන්න දැන් තමයි අපි හරියටම අවකලනයට එන්නේ. හරිද? ඒ කියන්නේ ඔන්න මම දැන් ඔයාලට අවකලනය සම්බන්ධ පළවෙනිම ප්‍රමේය කියලා දුන්නා. හරිද? තම ලිව්වේ නැහැ නේද? කියලා දීලි ඉවරයි. හරිද? ඉතින් අපි දැන් තමයි නියමාකාරයටම අවකලනය පටන් ගන්න. දැන් අපි මේ තීරය ලියලා ඒ තියරියෙන් ගැටලුව කිහිපයක් සාධනය කරලා ඉදිරි තියරි වලට යමු. මට කියන්නේ හැම තියරියක්ම හැදුනේ මෙන්න මේ කියන සීමාව ඔස්සේ අපි ප්‍රමූල ධර්ම වලින් අවකලනය කරනවා. ඒ කරද්දී අහුණු රටාව තමයි අපි ඔය සූත්‍ර විදිහට ඉගෙන ගන්න. පැහැදිලි නේද? ඉතින් මේ වෙනකොටත් ඔයාලා සූත්‍ර කිහිපයක්ම සාධනය කරලා ඉවරයි. හරි? ඉතින් එහෙනම් අවකලනයේ මුල්ම තියරිය තියාගන්න එක මොකද්ද? බලයක අවකලනය. ඕනෑම බලයක අවකලනය. අපි ඕනෑම බලයක් n කියලා ලියනවා. xn. එතකොට ඕනෑම බලයක අවකලනය මට ලියන්න පුළුවන් n පරක් x ගේ n ඍණ 1. හරිද? මෙන්න මේක තමයි තියරි 1. හරිද? ඉතින් අපි මේකෙන් පොඩි ගණන් කිහිපයක් හදමු. දැනටම අපි ඒ රටාව දන්නවා. හරිද? උදාහරණ ගණනක් විතර ගමුකෝ y සමානයි x ගේ 12 වෙනි බලය. ඉතින් මෙයා කොහොමද අවකලනය වෙන්නේ? dy by dx
12 ඉස්සරහට දැන් මේ රටාව හුරු වෙන 12 ඉස්සරහට ඊට පස්සේ මේ බලයෙන් එකක් අඩු වෙනවා 12යි x 11 හරි ඔය විදිහට වට ඕන තරම් බල ලියාගෙන අවකලනය කරන්න පුළුවන් හරි මම එක ගන්න හැදුවේ මේක ඉතාම සරල දෙයක් නිසා හරි අපි දෙවෙනි ගානට මේ වගේ ගානක් ගමුකෝ මම මේක වාට දීපු ගානක් හරි ප්‍රමූල ධර්ම වලින් අවකලනය කරන්න කියලා එතකොට අපිට උත්තරයට ආවේ 20යි x ගන්න. ආ වැඩි හරියට කරන්න නම් එන්නෝනේ මේ උත්තර. හරි. එතකොට මෙයා අවකලනය කරන්නේ මෙන්න මෙහෙම. මෙතන පොඩි විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි දැන් මේ තියෙන නියතයකින් ගුණ වෙලාන්නේ. එතකොට අපි කරන්නේ මෙහෙමයි. මේ නියතය අපි සුට්ටක් පැත්තකින් තියනවා. හරිද? ඒ කියන්නේ ගුණිතයක් විතර ගන්න. මේ තියෙන දේ මෙයා මෙහෙම තියනවා. හරි. ඊට පස්සේ මෙයාව විතරක් අපි අවකලනය කරමු. තේරුණාද? එතකොට 4යි x මෙයාගේ බලය එකකින් අඩු වෙනවා. x ගන්න 4යි x ගන්න. එතකොට බලන්න 5 4 20යි x ගන්න. හරි. ඔන්න ප්‍රමූල ධර්ම වලින් ආපු පිළිතුරම අපිට ලැබුණා. හරිද? එතකොට මේ බලයෙන් මේ වලින් රටාවක්. හරිද? ඒ රටාව අවබෝධ කරගන්න අපි මේ ලේසි ක්‍රමයක් හදාගෙන තියෙනවා. එතකොට නියතයක් තියෙනවා නම් ඉදිරියෙන් අපි එයාව අවකලනය කරන්නේ නැතුව හැම්ම තියලා මෙයාව විතරක් අවකලනය කරලා තමයි උත්තරේ ගන්න. හරිද? එතකොට කෙනෙක් ප්‍රශ්නයකට අහන්න පුළුවන්. මේ මත අවකලනය කරපු කෙනෙක් හරිද? මේ නියතයක් අවකලනය කරාම උත්තරේ බිඳුවයි නේද? හරිද? ඒ නිසා මෙතන බිඳුවක් වෙන්නේ නැද්ද? පහ අවකලනය කරන්නේ නැත්තේ ඇයි කියලා. හරිද? ඒ ප්‍රශ්න වලට මම උත්තර ඉදිරියේ ලබා දෙන්නම්. හරිද? දැනට මේ වැඩේ කරන්නේ නමුත් මේ ඔයාලා මතක තියාගන්න මේ කාරණාව නියතයකින් ගුණ වෙලා තියෙන අවස්ථාවකදී නියතය පොඩක් පැත්තකින් කියලා ගුණ කිරීම දාලා මේ බලය අවකලනය කරලා උත්තරේ ලියන්න. ඒකයි ක්‍රමවේදය. හරි? ඉතින් බෙදීමක් තිබුණත් ඕකම තමයි විදිය. දැන් අපි ගමු y = x 9 බෙදීම 4. මෙහෙම තිබුණත් අපි අවකලනය කරද්දී කරන්නේ මේ දේව තමයි. බෙදීම අපි දැන් මට 4 එක විදිහට ගන්න පුළුවන් ගුණිතයක් විදිහට. නියතය පොදුවේ ගුණිතයක් විදිහට ලියන්න කියන්නේ පොඩක් පැත්තකින් ලියා ගන්නවා. ඊට පස්සේ වරක් මෙයාව අවකලනය කරලා උත්තරේ ලියන්න. 9යි x 8. ඒතර මේක තමයි උත්තරේ. හරි. පැහැදිලි නේද? ඉතින් මේ ක්‍රමවේදය අනුගමනය කරන්න. හරිද? මේ බෙදීමකදී සහ ගුණිතයකදී මොකද්ද වෙන්නේ කියලා මම ඉදිරියේදී කියලා දෙන්නම්. ඒ ප්‍රශ්න සියල්ලටම උත්තර මම ලබා දෙනවා. ඒ කියන්නේ බලන්න එපා. මේ ක්‍රමවේද හුරු. මේකයි ගුණිතයක් හෝ බෙදීමක්. ඒ කියන්නේ නියතයකින් ගුණ වෙලා හෝ බෙදීමක් විතර තිබුණොත් කරන ආකාරය. මේ තියෙන්නේ මම ඔයාලට ප්‍රමෝද ධර්ම මගින් අවකලනය කරන්න කියලා දුන්නු. ශ්‍රීදේව. හරිද? එතකොට මේ උත්තරේ ඔයාලට එන්න ඇත්තේ මෙන්න මේක. ඔයා හරියට වැඩේ කරා නම් මේකයි එන්න ඕ. හරිද? ඉතින් මේක අපි දැන් මේ තියරින් අවකලනය කරමු. හරිද? ඒක කරද්දී බලන්න දැන් මෙතන මට ඕන බලයක් නේ. එතන මෙයාව අපි බලයක් විතර මුලින් ලියා ගමු. එතන y = x ධන 1 භාගය වෙන බලය. බලය භාගය. දැන් මට මෙයාව අවකලනය කරන්න පුළුවන්. එතකොට dy/dx සමානයි භාගයේ ඉස්සරහට x ධන 1 දැන් භාගයෙන් එකක් අඩු වෙන්නයි ඕන. හරිද? ඒතර භාගයෙන් එකක් අඩු වුණාම මොකද්ද වෙන්නේ? ඍණ භාගය බවට පත් වෙනවා. හරිද? ඉතින් අපි උත්තරයකට සමන් ඍණ බල තියාගන්නේ නැහැ. පොඩි කාට අපි කරන්න ඕනේ. ඒතර මෙයා යටට අරන් යන්න වෙනවා. හරි? ඒ යටට අරන් යද්දී ධන භාගයක බවට පත් වෙනවනේ. හරි? අපි යාව මෙහෙම භාගයේ බලයේ විදිහට තියලා එච්චර අපිට පුරුදු නෑනේ. මේ විදිහටම ලියන්න. භාගයේ බලය ගැන පොදු වර්ගමු. හරි? එන්න මේ උත්තරේම අපිට ලැබුණා. කිසි අවුලක් නැහැ. හරි? එකම උත්තරේ ලැබෙනවා. වෙනවනේ.
ඒ වගේම මම තව ඔයාලට ලබා දුන්නා මේ වර්ගමූල සම්බන්ධයෙන් තව ගැටලුවක්. ඒ තමයි y සමානයි වර්ගමූල 3x ධන 1. හරි. ඉතින් මෙයාව දැන් මේ ක්‍රමයට අපි අවකලනය කරන්න ඕන. හරිද? ඒක කරද්දී මුලින්ම භාග්‍ය බලයට මම ලියාගෙන නැහැ. මම එකපාර මේ පෙළ ලියන්න. හරි. dy/dx මොනවා මේ විශේෂ කාරණාවක් වඩ කියන්නේ නැහැ. භාගය ඊට පස්සේ 3x ධන 1 ඍණ භාග්‍ය බලය ඊට අමතරව අපි අමතක නොකර කරන්න ඕන විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි මේ ඇතුළ නැවත අවකලනය කරන්න ඕන. මම මෙතෙන්දී කිව්වේ නෑ. හරිද? මේ විශේෂ දෙයක් ඒක කරන්න ඕන. දැන් බලන්න 3x ධන 1 නැතුළදී 3x ධන 1 අවකලනය කරාම එන උත්තරේ 3යි. හරිද? ඒක එන්නේ කොහොමද මම පොඩ්ඩක් කියන්න. 3x ධන 1. එයා අවකලනය කරාම දැන් මෙතනත් තියෙන කලින් කිව්ව දේ බලන්න. 3 කියන්නේ මේ ගුණිතයන් මෙතන තියෙන නියතයෙන් ගුණ වෙලා 3 පොඩ්ඩක් එළියෙන් ලියාගත්තා. x අවකලනය කරාම මොකක්ද වෙන්නේ? මෙතන තියෙන බලය 1. එතකොට 1 ඉස්සරහට එනවා. ඊට පස්සේ මේ බලයෙන් එකක් අඩුලා ලියනවා. එතකොට මෙතන බලය 1 ඍණ 1 කියන්නේ බිඳුව. x ගේ බිඳුවේ බලය 1. නැත්නම් 3 වරක් 1 ධන 1 කියන්නේ නියතයක්. මම කලින් කිව්වා නියතයක අවකලනය බිඳුව. ඒක හොඳින් මතක තියාගන්න. ඒක වල තියරයකද ලියලා කමක් නැහැ. නියතයක අවකලනය බිඳුව. හරි. එහෙනම් දැන් මෙතන උත්තරය එන්නේ 3. හරි. මම උත්තරය තමයි මෙතන ලියාගත්තේ. හරි. එතකොට ප්‍රශ්නයක් කියන්න බලන්න කෙනෙක්ට ඇයි මේ 3ෙන් ගුණ කරේ? එහෙම නැත්නම් මේ ඇතුළ ඇයි නැවතත් අවකලනය කරේ කියලා. හරි. මොකද අපිට මේ අර ප්‍රමූල ධර්ම වලින් අවකලනය කරද්දී ලැබෙන්නේ මෙන්න මේ පිළිතුර. ඔයාලා වැඩේ කරා නම් අනිවාර්යෙන් මේක තමයි ඔයාලට එන්නේ නැති උත්තර. එන දේ උත්තරේ මේ. හරිද? එතකොට බලන්න අපි මේ ඇතුළ අවකලනය කරේ නැත්නම් මේ 3 මට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රමූල ධර්ම වලින් අවකලනය කරද්දී එන 3 මට මිස් වෙනවා. එහෙනම් මගේ ක්‍රමවේද මොකක් හරි අවුලක් තියෙනවා. දැන් මේ දින කෙටි ක්‍රමයක් මතක තියාගන්න. හරි මේ කෙටි ක්‍රමේ ප්‍රශ්නයක් තියෙනවා. අන්නේ ප්‍රශ්නේ නැත්නම් ඒ අවුල निराකරණය කරන්න තමයි නැවතත් මෙයා අවකලනය කරන්න කියලා කියන්නේ. හරි. එතකොට ඒක මේ සිද්ධ වෙන්නේ මෙහෙමයි. අපි මේ අවකලනයකදී අපේ අතින් මේ x අවකලනය වෙන්නේ. එතකොටයි මේ අවකලනය කම්ප්ලීට් සම්පූර්ණයි. හරි. මම ඔයාලට කියලා දුන්නේ මොනවා හරි පදයක බලයක් ඕනෑම බලයක් අවකලනය කරන්න සූත්‍රයක්. හරිද? ඒ සූත්‍රය තුල x අවකලනය වෙන්නේ නැහැ. බලය විතරයි අවකලනය. ඒක හොඳින් මතක තියාගන්න. කලින් අවස්ථාවලදී සිද්ධ වුණේ දැන් අපි ඝනය ගමුකෝ ඝනය. මම පොඩ්ඩක් දෙන්න යන ඝනය අවකලනය වෙද්දී අපේ අතින් x ඔටෝ අවකලනය වුණා. ඒ කියන්නේ නැත්තම් මෙතන මට උත්තර ආවේ x වර්ගනේ. නැවත මම මේ ඇතුළ අවකලනය කරන් ගියොත් මොකද්ද වෙන්නේ? x අවකලනය කරාම උත්තරේ 1. හරිද? එතකොට මම එක නැවත ලියලා ඉන්න අවශ්‍ය නැහැ. ඒකයි මම මෙතන එක නොලියුවේ. හැබැයි දැන් මෙතන තියෙන්නේ කිසියම් රේඛීය රේඛීය පදයක් තමයි ඇතුළේ තියෙන්නේ. ඒ කියන්නේ x කිසියම් සංඛ්‍යාවෙන් ගුණ වෙලා ඊට අමතරව යථා පදයකුත් එකතු වෙලා. එතකොට ඒ වගේ වෙලාවකදී අපි අනිවාර්යයෙන් මේ ඇතුළත් අවකලනය කරන්න ඕන. මොකද මේ තියදී මේ එළියේ තියෙන බලය විතරයි අවකලනය වෙන්නේ. හරිද? පැහැදිලි නේද? එතකොට අනිවාර්යයෙන් මේ ඇතුළත් අවකලනය කරන්න මතක තියාගන්න. හරි. ඔන්න දැන් මම වර්ගමූලයකට අවකලනය කරන්න වාට කියලා දුන්නා. හරි. ඉතින් මේකේ මේ අවකලනය කිරීම දෙක පොඩ්ඩක් ගත්තොත් බැලුවොත් මෙතනත් අපිට පොඩි කෙටි ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ බලය මෙහෙම භාගයක් විතර ලියාගෙන මේ ඍණ භාගයක් විතර ලියලා ඊට පස්සේ මෙහෙම හරවන්න පේලි 4ක් විතර යනවා නේද? කොහොම පේලි වැය කරන්නේ නැතුව එකපාරින්
අවකලනය කරන්න විදියක් තියෙනවා. කෙටි ක්‍රමය. අර කෙටි විදිය තවත් කෙටි විදිය. හරි? මම එකක් පොඩ්ඩක් වඩ කියලා දෙන්න. ඒක පොඩි රටාවක්. ඒ රටාව මෙන්න මෙහෙමයි මතක තියාගන්න. හරිද? අපි මුලින්ම අවකලනය කරද්දී මේ වර්ගමූලය එහෙම්ම යටින් ලියා ගන්නවා. 2 කියන සංඛ්‍යාවත් එක්ක. මොකද්ද වර්ගමූලය? ඉර යටින් ලියා ගන්නවා 2ත් එක්ක. හරිද? ඊට පස්සේ මේ ඇතුළ අවකලනය කරලා උඩින් ලියනවා. පැහැදිලිද? ක්‍රමය. වර්ගමූලයත් එක්ක කවුරු ඇතුළේ දුනක් කමන්නේ. එයා යටින් ලිව්වා. එයා ඉස්සරහින් 2 ලිව්වා. ඇතුළේ තියෙන ඕනම කෙනෙක් අවකලනය කළා උඩින් ලියුවා. හරිද? ඔන්නෝක තමයි වර්ගමූලයක් අවකලනය කරන සරලම විදිය. දැන් අපිට එකපාරෙමයි මම කියන ක්‍රමෙන් මේ වර්ගමූලයක් අවකලනය කරන්න පුළුවන්. දැන් මේ මෙතනට පොඩ්ඩක් එක දාලා බලමු. මෙතනට මුලින් මොකද්ද කරන්නේ? වර්ගමූලය 2ත් එක්ක යටින් ලියාගන්න. ඇතුළ අවකලනය කළා උඩින් ලියන්න. ඇතුළ අවකලනය කරාම මොකද වෙන්නේ? එක අවකලනය කරාම බිඳුව, x අවකලනය කරාම 1. හරි? ඔන්න කෙටිම ක්‍රම. ඉතින් මම මේ කියන කෙටි ක්‍රම ඔයා පාවිච්චි කළා ඉදිරියේදී ඔයා හදලා ඕනම ගැටලුවක් සාධනය කරන්න පුළුවන්. හරි? ඉතින් මම දැන් ඊළඟට තෝරගත්ත මෙන්න මේ වගේ පදයක්. හරි? y සමානයි 1ට x දන් 2 වර්ග. ඉතින් මේ වගේම ගන්න මම ප්‍රමූල ධර්ම වලට ලබා දුන්නා. හරි? එතකොට දැන් මෙයා උත්තරේ අපිට එන්නේ ඍණ 2 බෙදීම x දාන 2 ගණනය කියලා. හරි? දැන් අපි අවකලනය කරමු. කරලා බලමු කොහොමද මගේ උත්තරේ. ඉතින් මේ වගේ ගණන් අවකලනය කරද්දී ගොඩක් ළමයි මේ වරද්ද ගන්න තැන් කීපයක් තියෙනවා. ඒක තැනක් තමයි දැන් මම බලයක් අවකලනය කරන සූත්‍රයක් වඩ කියලා දුන්නානේ. ඉතින් ගොඩක් අය මේක මෙහෙම තියෙද්දිම මේ සූත්‍රය ඇප්ලයි කරනවා. හරි? ඉතින් අපි ඇප්ලයි කරලා බලමු. ඇප්ලයි කරාම කොහොමද දෙන්නේ උත්තරේ? 1යට 2 ඉස්සරහට එනවා 2යි x දාන 2 පළවෙනි පද. කොහොම දැම්මම මේකේ. හැබැයි එන්න ඕන උත්තරේ මේක නෙමෙයි. වල ප්‍රමෝල ධර්මණින් අවකලනය කරන්නේ එන්න ඕනේ මේක. හරිද? එහෙනම් මේ කෙටි ක්‍රමය ගත්තා. මේක නෙමෙයි හරි විදිය. එහෙනම් මොකක්ද විදිය? මම මේ තියරියත් කියලා දුන්නේ එහෙම. මම ඔයාලට මේ ඉර යට තියෙන බලයකට මේක දාන්න කියලා දුන්නේ නැහැ. ඉර උඩ තියෙන බලයකට තමයි මේක දාන්න පුළුවන්. හරිද? ඉර යට හෝ වෙන තැන් වල තියෙන බල වලට මේක දාන්න බෑ. හරිද? මේ තියරි ඇප්ලයි කරන්න ඕන නම් මොකක්ද කරන්න ඕනේ? මේ බලය ඉර උඩට අරන් ඉන්නයි ඕන. ඉතින් ඒකට මට පුළුවන් පොඩි කාලේ අපි ඉගෙන ගත්ත තියරි පාවිච්චි කරන්න. හරිද? බලයන් අපිට උඩට මාරු කරන්න පුළුවන් කැමති කෙනෙක් විදියට. එයා කියන්නේ මගේ ස්ථාන මාරු වෙද්දී බලය ධන හා ඍණ විදියට මාරු වෙනවා. එච්චරයි. හරි. දැන් ඍණ බලයක් විතර මම උඩට ගත්තානේ. දැන් මට පුළුවන් මෙයා අවකලනය කරන්න. ඉතින් ඒක කරද්දී dy/dx සමානයි ඍණ 2යි x දාන 2 මේ බලයෙන් එකක් අඩු වෙනවා. අඩු වුණාම මෙතන එන්නේ ඍණ 3. හරි. ඉතින් මේ ඍණ 3 අපි දැන් උත්තර ලියද්දී ඍණ බල කියන්නේ නැහනේ. එතකොට මෙයා පල්ලෙහාට අරන් යනවා. අරන් ගියාම ගමන. බලන්න මේ උත්තරෙම අපිට එනවා. හරි. ඒ කියන්නේ නම් මගේ මෙන්න මේ ක්‍රමය හරි. මේ කෙටි ක්‍රමය නිවැරදි. හරිද? එතකොට මේ මම තවත් ඔයාලා වරදින තරම් ගැන සඳහන් කරලා මේ සමහර ළමයි මෙන්න මේ පේලිය. ඒ කියන්නේ y සමානයි මේ සිතේ දුන්නට පස්සේ ඊළඟට ලියන හැම පේලියකටම මේ dy/dx කියලා ගන්න ලියනවා. මෙතන dy/dx ලියනවා. මෙතන dy/dx කියලා මේ පළවෙනි පේලියෙන් පස්සේ ලියන හැම පේලියෙම dy/dx කියලා ලියනවා. එහෙම කරන්න එපා. හරිද? මොකද මේ dy/dx කියන්නේ අවකලනය කරන්න කියන එක. ඒක හරියට විදවන්නේ. හරිද? එතකොට අපි මෙන්න මේ පේලියේ මේ දෙවෙනි පේලියේ තාම අවකලනය කරේ නැහැ. අපි කරේ මොකද්ද මේ y කියන ශ්‍රිතේ චුට්ටක් අපිට ඕන විදිහට හදාගත්තා. ඒතර මේ තාම ඉන්නේ y. හොඳින් මේක මතක තියාගන්න. අවකලනය කරේ නැහැ තාම. එතකොට ඔයාලට මෙහෙම මේ පේලිය dy/dx කියලා ලියන්න බෑ. හරිද? ඊට පස්සේ මේ පේලියේදී කරන්නත් මෙහෙම දෙයක්. මම අවකලනය කරද්දි මේ
දෙපැත්තම අවකලනය කරන්න ඕන. එතකොට මේ dy by dx කියලා ලියුවේ මෙහෙම දෙයක්. මම විධානයක් දෙනවා. මම සුළු කිරීමක් කරන දෙපැත්තම අවකලනය කරන්න කියලා. හරිද? එතකොට මට y කියන එක අවකලනය කරන්න බෑනේ. මොකද යාට අපි තීරයක් ගන්න නැහැ. ඒකයි මෙතන dy by dx කියලා ලියන්නේ. හරිද? එතන මෙයා කියන්නේ තේරුම තමයි මෙතන අවකලනය කරන්න x විශේෂයෙන් අවකලනය කරන්න කියන මේකේ තේරුම කාවද y. ඕකයි මේකේ තේරුම. ඊට පස්සේ මේ පැත්තට ගියාම අපි අර දෙපැත්තම දෙකෙන් ගුණ ගන්නවා වගේ වැඩක්. හරිද? මේ පැත්ත අපිට අවකලනය කරන්න පුළුවන්. අවුලක් නැහැ නේ බලයක් නෙදී. දැන් මේ තියරිය ඇප්ලයි කරලා අවකලනය කරන්න. හරිද? ඔන්න ඔය විදිහට මේක මතක තියාගන්න. ඒතරාට ඔය කාරණා පැටලෙන්නේ නැහැ. හරිද? නැත්නම් සමහර ඉතින් ඉන්නේ මේ පළවෙනි පේජ් එකේ දෙවෙනි පේජේ කෙලිම dy by dx. හරිද? ඒ අර මොකක්ද කියලා අවබෝධයක් නැහැ. නිකම්ම ලියන කටපාඩමෙන් dy by dx. දෙවෙනි පේජ්. එහෙම කරන්න එපා. මේ දැන් මම කියලා දුන්නා මොකද්ද මෙතන වෙන්නේ කියලා. අන්න ඒ අවබෝධයෙන් කරන්න. හරි? ඔයා මේ y මනම් දිගටම ලියන්න යන්නේ. y ලියන්න. අවකලනය කිරීම කියන වැඩේ. එතයි y විධානය දෙනකම් මේ පැත්තේ ඉන්න ඕන බලන්න. y විධානය දුන්නාට පස්සේ නැත්නම් ඒ වැඩේ කරාම තමයි dy by dx කියලා ලියන්න පුළුවන්. තේරුණාද? හරි? මම හිතන්නේ මේ කාරණාව අවබෝධ වෙන්නේ නැති. ඒ වගේම මේ වැරද්ද ආයි දෙදී කරන එකක් නෑ කියලා මම හිතනවා. හරිද? මේකෙත් මතක තියාගන්න දැන් ඔයා තව මම ටියුට් මේ ගණන් කීපයක් දුන්නානේ. ඒ ගණන් කීපයක් හැදුවා නම් ප්‍රමුඛ ධර්ම වලින් මෙතනත් බලන්න රටාවක් තියෙනවා. හරිද? මේ බලවල විශේෂ රටාවක් තියෙනවා. මේ යටපදයක් ආවොත් හරිද? ඒක ලියාගන්න කෙටි ක්‍රමය තමයි වර්ගමූලයට වගේ මෙතනක් කෙටි විදිහක් තියෙනවා. ඒක මෙන්න මෙහෙමයි. මේ බලය තියෙනවනේ. මේ බලය උඩින් ලියනවා ඍණ 1. තේරුණාද? ඊට පස්සේ මේ යටපදය බලය එකක් වැඩි කරලා යටින්ම ලියනවා. තේරුණාද? මේ බලය ඍණ 1 උඩින් ලියනවා. ඊට පස්සේ යටින් මේ තියෙන බලය එකක් වැඩි කරලා ලියනවා. හරි? අපි එකෙනෙක් ලියාගමු කියමු. x ධන 1 7 වෙනි බලය. එතකොට එයා අවකලනය කරොත් කොහොමද එන්නේ? උඩට මෙතන තියෙන බලය ඍණ 1 ලියනවා. හරිද? ඊට පස්සේ මේ යට තියෙන බලයට එකක් එකතු කරලා ලියන්න. හරිද? තේරුණාද? ඔන්නෝක තමයි කෙටි විදිය. දැන් වාට මෙන්න මේ මම කියදුණු කෙටි ක්‍රමේ ඉරයට බලයක් තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවකට මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ වගේම මේ ගණන් හදද්දි තව මේ ඔයාලා වරද්දන තැනක් තියෙනවා. ඒකත් මම චුට්ටක් කියලා දෙනවා. ඒ තමයි මේ. අර කෙටි ක්‍රමෙන් කරද්දී ඔක වරදින්නේ නැහැ. දැන් මේ විදිහට කරොත් 8 වෙනි ගණන් ලියමු y සමානයි 2 බෙදීම 3යි x ධන 1 7 වෙනි බලය. මේක ලියගමු. එතකොට දැන් මේ යට බලය මම උඩට අරන් එන්න ඕනේ. ඒ අරන් එද්දී 2 x ධන 1 ඍණ 7 බෙදීම 3. ඔන්න ඔහොමයි එන්නේ. හැබැයි සමහර ළමයි මේ 3 උඩට අරන් එහෙම කරන්න බෑ. මොකද මේ 3 කියන්නේ බලයක් නෙමෙයි. ඒක නිකන් නියතයක්. අපිට එහෙම ඕනෝනේ නියත මාරු කරන්න බෑ. හරිද? ඉලක්කම් මෙහෙම මට ඉතින් බලේ උඩට ගහන්න බෑ. බලයක් තිබ්බොත් විතරයි කට්ටිය එහෙම කරන්න පුළුවන් වෙන්නේ. හරිද? ඉතින් මම අර මේ කෙටි ක්‍රමයෙන් මේ වැඩේ කරවලු. මම කර වරදින්නේ නැහැ කියලා ඒකට. ඒතර මම කෙටි ක්‍රමයෙන් මොකද්ද වැඩ කියලා දුන්නේ මේ නියත එහෙම්ම තියන්න. ඒ කට්ටිය අවුලක් කරගන්න එපා. නැත්නම් මේ කට්ටිය මේ වැඩේට ගාව ගන්න එපා. නියත පැත්තකින් තියන්න. දැන් මම අර කියලා දුන්න කෙටි ක්‍රමයෙන් අවකලනය කරන්න. මේ බලන්න. ඒතර අවකලනය කරලා දුන්නට ඍණ 7යි x ධන 1 8 වෙනි බලය. ඔන්න හොර අවකලනය සිද්ධ වෙනවා. හරිද? මම දැන් එහෙනම් වාට මේ කිව්ව දේවල් පැහැදිලි වෙන්නේ නැති. ඒ වගේම මම ඔය කලින් කියපු වැරදි අවම කරගෙන නැත්නම්
ඒ වැරදි නොකර මේ සුළු කිරීම කරන්න බලන්න. හරි. ඒක තමයි වැදගත්ම දේ. 9 වෙනි ගැටලුව y සමානයි x වර්ග ධන 3x ඍණ 5. දැන් මේවා ගැන අවකලනය කරොත් බලන්න මේ එකතු කිරීම සහ අඩු කිරීම නේ තියෙන්නේ. ඉතින් අපිට අවකලනයේදී මෙහෙම එකතුවක් අඩු කිරීමක් තිබුණොත් අපිට පුළුවන් මේකට වෙන කොටස් වලට කඩාගෙන අවකලනය කරන්න. හරි. කොහොමද මේ මම මුලින්ම x වර්ග විතරක් අවකලනය කරනවා. x වර්ග අවකලනය කරාම එන්නේ මොකක්ද 2x මේ තියෙන්නේ. ඊට පස්සේ මේ ලකුණ හැමම ලියන්න. දැන් මම කෑල්ල අවකලනය කරන්නේ හරිද? තේරෙනවද? කොටසින් කොටස. දැන් 3x අවකලනය කරන්න තියෙනවා. කණුත් අපි වැඩේ කරන්නේ 3x අවකලනය කරා මොකද්ද? 3. දැන් වල පොඩ මේ කෙටි ක්‍රමයක් මත තියන x අවකලනය කරාම එන්නේ උත්තර 1. හරි? x අවකලනය කරාම උත්තරේ 1යි. ඒක අපිට මතක තියාගෙන භාවිතා කරන්න වඩා පහසුයි. හරිද? එහෙනම් 3x අවකලනය කරාම උත්තරේ 3. ඊට පස්සේ ඍණ 5 කියන්නේ නියතයක්. මම කලින් දෙයක් කියනවා නියතයක් අවකලනය කරාම උත්තරය බිංදුව. හරි? ඒක ඕනනම් ඒ විදිහම චුට්ටක් කියලා දෙන්නම්. මේ x ගේ බලයක් අවකලනය කරන සූත්‍රයනේ. එතකොට මෙතන x බල මොකුත් නැහැ. ඒ කියන්නේ x ගේ බිංදුව වෙනි බලය. හරි. මට එහෙම ලියන්න පුළුවන්. එතකොට x ගේ බිංදුව බලය අවකලනය කරලා බිංදුව වෙන ඉස්සරහට. බිංදුව ඉස්සරහට අපුවා මොකක්ද එන්නේ? බිංදුව ඕනම් පදයකින් ගුණ වුණාම බිංදුව. හරි. එහෙනම් ඒකයි නියතක් අවකලනය කරාම බිංදුවක් එන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙතන උත්තරේ බිංදුවයි. අපි සාමාන්‍ය නියතක් අවකලනය කරාම බිංදුවයි කියන දේ ලියන්නේ නැහැ. හරි මේ නිසා මේක නොලියා ඉන්නවනම් වඩා හොඳයි. හරි. දැන් එන මෙයාගේ උත්තරේ මෙහෙම කියනවා. 3 2x දාන 3. හරි. තේරෙනවද? එකතුවක් අඩු කිරීමක් තියෙද්දි අපි කරන්නේ ආව කැලි අවකලනය කරලා මේ තියෙන ලකුණ ඒ විදිහටම ලියන්න එක. තේරුණාද? හරි. ඉතින් තව පොඩි ගණනක් අපි සාධනය කරමු. y සමානයි 5x වර්ග ධන x ඝනය බෙදීම 2x. මෙහෙම. බලන්න මේ තියෙන්නේ මේ ශ්‍රිත දෙකක බෙදීම. හරිද? දැනට මතක තියාගන්න බෙදීම අපිට අවකලනය කරන්න බෑ. හරි? ඒ කියන්නේ මෙහෙමයි. අවකලනයේ තියරියක් තියෙනවා බෙදීමක් අවකලනය කරන්න. හරිද? මම තාම ඔයාලට කියලා දුන්නේ නැහැ. හරි? මම දැන් කියලා දෙන්නේ මේ දැනට දන්න දැනුමෙන් මෙයා කොහොමද අවකලනය කරන්න කියලා. හරි? තාම අපි බෙදීමක් අවකලනය කරන්න දන්නේ නැහැ. හරිනේ? අන්න ඒක මතක තියාගන්න. තාම ඒක දන්නේ නැහැ. එතකොට මොකද අපි කරන්නේ? මම සුළු ගන්න දැන් මම කලින් කිව්වා බෙදීමක් අවකලනය කරන්න අපි දන්නේ නැහැ. හරිද? එමෙතන අර මේ ක්‍රමයට කරමු. උඩ වෙනම අවකලනය කළා යට වෙනම අවකලනය කළා බෙදුව කවදාවත් මේ නිවැරදි පිළිතුර අපිට ලැබෙන්නේ නැහැ. හරි ඒක වැරදි. තේරුණාද? ඒකයි බෙදීමට විශේෂිතම ක්‍රමවේදයක් අපිට තියෙන්නේ. හරි. වඩා ප්‍රමෝල ධර්ම වලින් මම මේක අවකලනය කළා. බලන්න අර මේ දෙන්න වෙනම අවකලනය කරලා බෙදුවහම එන උත්තරේ එනවද කියලා ඕනනම් බලන්න. හරි. දැන් මේ මම කියන දේවල් හරිද වැරදිද කියලා චෙක් කරන්නත් ඔයාට ක්‍රමවේදයක් තියෙනවා. මම කියලා දෙන්නේ. හරිද? ඒකෙන් ඔයාලා බලන්න. මේ දේවල් හරිද වැරදිද කියලා ඔයාලට මතකල පිළිගන්න. හරි. ඉතින් මේක කරන්න නෙමෙයි. බලන්න මේ 2x නේ මට පුළුවන් මේවා වෙනම බෙදන්න. එතකොට මේ බෙදීම නැති වෙනවා. වෙනවද? බෙද බලමු. y සමානයි 5 බෙදීම 2x ධන x වර්ග බෙදීම 2. නියත වලින් බෙදුනා සහ ගුණ වෙලා තිබුණා කියලා අපිට ඒක ප්‍රශ්න නෙමෙයි. හරිද? නියත වලින් බෙදන්නත් පුළුවන්, ගුණ වෙන්නත් පුළුවන්, ඒ අවකලනය කරන්න පුළුවන්. දැන් මෙයා අවකලනය කරමු. dy/dx 5 බෙදීම 2 x අවකලනය කරන උත්තරේ 1යි. මෙයා අවකලනය කරාම භාගය වරක් 2x. දැන් මේ පද සුළු වෙනවා. සුළු වුණාම මෙතන ඉන්නේ x ධන 5 බෙදීම 2. හරි.
ඒතර මතක තියාගන්න මේ පේලිය dy/dx ලියන්න එපා. හරි. තාම අවකලනය කරේ නැහැ. මේ පේලිය අවකලනය කරන්න. හරි. තවත් සමානමය කරන වැරද්දක් තියෙනවා. ඒ තමයි මේ කොහෙටවත්. ඒ කියන්නේ මේ පැත්ත මුකුත් ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. ඒ වැඩේ කරන්නත් එපා. හරිද? අපි අවකලනය කරේ මෙන්න මේ පේලිය. නැත්නම් මෙන්න මේ පේලිය කියලා අපි ලියලා තියනවා. එහෙම නොකරොත් ඒත් වැරදි. හරිද? දන්නේ නැහැ මොන පේලියද අපි අවකලනය කරේ කියලා. හරිද? මොකද මේ y කියන ශීතය දැන් මේ සමාලවල මෙහෙම දාලා තිබ්බොත් මම මේ මොකද්ද කරලා තියෙන්නේ? y නේ මේ පැත්තේ තියෙන්නේ. එහෙනම් y තමයි මේ මෙතනට සමාන. හරිද? ඒක වෙන්න බෑනේ y ශීතය. මෙහෙම මේ මෙතන මේ වගේ කෙනෙක්ට සමාන වෙලා තියෙද්දි මම අන්තිමේදී කියන y මෙයාට සමානයි. එහෙම වෙන්න බෑ වැරදි. මේ තියෙන්නේ y ශීතය අවකලනය කරන්න උත්තර. dy/dx. හරිද? මේ තියෙන y නෙමෙයි. ඒතර මෙහෙම ලිව්වොත් ඒකත් වැරදි. හරිද? ඒ නිසා අවකලනය කරන තැන හරියට ලියන්න. මෙන්න මෙතනදී අපි අවකලනය කියන දේ කරන්න. හරිද? සමේදී අනිවාර්යයෙන්ම ලියන්න. මෙතනදී y තියෙන. හරිද? මේ විදිහට ඔයාලා සුළු කිරීම කරන්න. හරිද? අරවන් දැන් කිව්ව වැරදි නම් කරන්න එපා කිසිසේත්. හරි. හරි. ඉතින් බලයක අවකලනය සම්බන්ධයෙන් අපිට දෙන්න පුළුවන් ගැටලු කිහිපයක් තමයි මම සාධනය කරේ. හරිද? තාම සාධන ගැටලු. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ගුණිතයක් කොහොමද අවකලනය කරන්න කියලා දෙනවා. ඊට අමතරව බෙදීමක් කොහොමද අවකලනය කරන්න කියලා දෙනවා. ඒ කියන්නේ බෙදීමේ සහ ගුණිතේ අවකලනය යනවාට කියලා දෙනවා. මොකද අපිට අපි දන්න ක්‍රමයට හරිද? දැන් මේ එකතුවක අඩු කිරීමක ක්‍රමවේදයට ඔය ගුණිතයක් එහෙම නැත්නම් බෙදීමක් අවකලනය කරන්න බෑ. හරිද? එහෙම කරන්න ක්‍රමවේදයක් බෑ. එහෙම කරොත් එන උත්තරේ වැරදි. හරිද? මොකද අපි මේ රටාවන් කීපයක් මතක තියාගන්න. එතකොට ඒ රටාවෙන් අර උත්තරේ ගන්න බෑ. ප්‍රමූල ධර්ම වලින් එන උත්තරේ ගන්න බෑ. ඒ නිසා ඒකට විශේෂ ක්‍රමයක් හදලා තියෙනවා. අන්නේ ක්‍රම දෙක තමයි මම ඊළඟ වීඩියෝ එකට කියලා දෙන්නේ. හරි. ඉතින් ඒ වගේම මම පොඩි ගැටලු කිහිපයකුත් මේ කියලා දුන් දේවල් වලින් පළල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ගණන් ටිකත් හදන්න. හරි. ඊළඟ වීඩියෝ එකෙන් හරියටම අපි බෙදීමක් සහ ගුණිතයක් අවකලනය කරන්න විදිය ඉගෙන ගමු. ඉගෙනගෙන ගැටලු කිහිපයක් බෙදලා ගුණ කරලා ඒ ක්‍රමවේද හොඳින්ම අවබෝධ කරගමු. හරිද? එහෙනම් අපි අන්න ඒ වීඩියෝ එකෙන් හම්බෙමු. එතෙක් ඔබ හැම දෙනාටම සුබ දවසක්.